දහම් පහන අප සංඝය මගින් කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන කිතුුණු සහ ගීත වැඩසටහන් වෙනුවෙන් ආදරණීය අපේ YouTube චැනලය ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. ඔබ නොදුටු සමිධානෝ. ඒ කාලයේදී හෙරෝද් රජු සභාවේ සමහරුන්ට පීඩා කරන්න පටන් ගත්තේය. ඔහු ජොහාන්ගේ සහෝදර වූ ජාකෝබ් කඩුවෙන් මැරීය. ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක ඔහු පේදුරු අල්ලා ගැනීමට ප්‍රයත්න දැරීය. රටේ රජ්ජුරුවෝ ක්‍රිස්තියානිකාරයන්ට සභාවට පීඩා කරපු අවස්ථාව ඒකේ දරුණුම තැනකට එනවා. ජාකොබ්ව කඩුවෙන් මරනවා. ඒක ගැන ජුදාවරුන් සන්තෝෂ වුණා කියලා දැනගත්තම පේදුරුව අල්ලලා හිර කරලා පේදුරුවත් මරන්න සැලසුම් කරනවා. නමුත් එතනදී තමයි අපි දැක්කේ පේදුරුව හිරගෙයින් දෙවියන් වහන්සේ ගලවන හැටි, රජ්ජුරුවන්ගේ දන්වැල් බිඳ වැටෙන හැටි. දැන් අද දවසේදී මම විශේෂයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ රටේ රජ්ජුරුවොත් එක්ක ඇදහිලිවන්තයෝ කෙසේ ගනුදෙනු කළ යුතුද කියන මාතෘකාව ඔස්සේ. මොකද හේතුව රටේ නායකයා එක්ක ආණ්ඩුවත් එක්ක තමුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් තමුන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ගනුදෙනු කිරීමේ තිබෙන විනාශය සහ එහිදී අපි ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව කරන ක්‍රියාව කොච්චර බරපතලද කියන එක මට සාකච්ඡා කරන්න අවශ්‍යයි. හේතුව විශේෂයෙන් ලංකාව ගත්තොත්, ලංකාවේ සභාවල් ගත්තොත්, කිතුනුවා ගත්තොත් මේ කාලයේ ඔවුන්ට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්ම බලපෑම් කරන, ඉහළ මට්ටමෙන්ම අල්ලස් දෙන, වරප්‍රසාද දෙන, මිල මුදල් බලය වස්තුව වරප්‍රසාද දීලා කිතුනුවාව ඔවුන්ගේ පාලනයට නතු කරගන්න ඉතාම අයහපත් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. අයහපත් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය සහ 24 වෙනි වගන්තිය. හෙරෝද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නොදුන් බැවින් සමිධානන් වහන්සේගේ දූතයෙක් එකණෙහිම ඔහුට පහර දුන්නේය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මලේය. එහෙත් දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වී පැතිරී ගියේය. දැන් මේ රටක මේ වර්තමාන ඉන්න නායකත්වයටත් මේක හොඳටම වළංගුයි. රටක නායකයෝ තමුන්ගේ බලය පාවිච්චි කරන්න ගියොතින් ධර්මිෂ්ඨ මිනිස්සුන්ට විරුද්ධව රටේ නායකයා මොන වර්ගයේ මිනිහෙක්ද කියන එක අදාළ නැහැ. එයා දෙවියන් අදහන ඇදහිලිවන්තයින් ධර්මයක් මත පදනම් වෙච්චි සත්‍ය තුල ජීවත් වෙන යහපත් මිනිස්සුන්ට අත තියන්න ගියොතින් පණුව ගහලා මැරෙනවා කියලා තමයි කියන්නේ. බොහොම පැහැදිලි ලෙසම. මම මේ කාලේ මේ කතා කරන දේවල් පිළිබඳව ඔබට විවිධ හැඟීම් පහළ වෙන්න පුළුවන්. මම ලොකු විමසීමක යාඥාවක ඉඳගෙන මේ රටේ මේ විනාශයට විරුද්ධව ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ මගේ වගකීම තමයි මම ඉටු කරන්නේ. මෙතනදී මම කිසිසේත්ම මේ පොළවේ ලෝක මට්ටමේ කිසිම සාකච්ඡාවකට සවන් දෙන්නෙත් නැහැ.
ලෝක මට්ටමේ කිසිම නායකයෙකුගේ ඉල්ලීමට මම කන් දෙන්නෙත් නැහැ. බොහොම පැහැදිලි ලෙසම මට ලැබෙන අනාවරණය තමයි මම ඔබ ඉදිරිපිට තියන්නේ. මම ඒ අනාවරණය ඔබ ඉදිරිපිට තියද්දී ඒකේ වගකීම මම කිසිවෙක් පිට පවරන්නේ නැහැ. ඒකේ වගකීම දරන්නේ මම දන්නවා දෙවියන් වහන්සේ මා සමග එහි වගකීම දරන බව. ඒක නිසා ඒක තව කෙනෙකුට පවරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම බොහොම වගකීමෙන් කියනවා මේ රටේ ගොඩාක් දෙනෙක් මේ අශුද්ධ බලවේග එක්ක එකතු වෙලා අතේ ලේ තවරගෙන ඊටාම අයහපත් අයුක්ති සහගත දේවල් කරමින් ඒ අය දෙවියන් වහන්සේගේ දරුවන්ට අත තියන්න ලෑස්ති වුණොතින් ඒ පණුව ගහලා මැරෙන්න වෙනවා කියන එක තමයි මම මේ කියන්නේ කෙලින්ම. ඊට වඩා ඒක සරල කරන්න මම කැමති නැහැ. හෙරෝද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින් සමිදානන් වහන්සේගේ දූතයෙක් එකණෙහිම ඔහුට පහර දුන්නේය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මලේය. මේ හොඳට මතක තියාගන්න ඒකට ඉස්සෙල්ලා කොටස මම කියවන්න. එතකොට ඔබට හොඳට තේරෙයි මේකේ තියෙන බරපතලකම. නියම කරගත් දවසක හෙරෝද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී ජනතාව ඇමතුවේය. නිකන් ඔය පින්තූරේ අඳ ගන්නකො හෙරෝද්ලාගේ කට්ටියගේ. ඒ කියන්නේ බොහොම ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් එක හදලා හොඳට ඇඳගෙන ටීවී කැමරා දාගෙන ඔක්කොම කරලා සෙනග ඉස්සරහට ඇවිල්ලා මහා සිංහ ලීලාවෙන් කතා පවත්වන්න පුළුවන් රටේ රජුරවන්ට. ජනයා කෑගසමින් මේ මිනිසෙකුගේ කටහඬ නොව දෙවි කෙනෙකුගේ හඬයයි කීහ. එච්චරටම අන්දලා තියෙන්නේ දැන් මිනිස්සුන්ව. මෙයා තමයි දෙයියෝ කියන තැනට මිනිස්සු ඇඳගෙන හිටියේ. හෙරෝද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නොදුන් බැවින්. හොඳට අහගන්න මේ වචන. හෙරෝද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නොදුන් බැවින් සමිදානන් වහන්සේගේ දූතයෙක් එකණෙහිම ඔහුට පහර දුන්නේය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මලේය. මේ ටිකේම ඊටාම දරුණු විදිහට මේ රටක අහිංසක දුප්පත් මිනිස්සු මේ ඉහළ ඉන්න බලවතුන් සාධාරණ නොවුනහම කොච්චර දුක් විඳිනවද කියන කාරණාත් එක්ක මම මේ රටේ බොහෝ දෙනෙක් එක්ක සාකච්ඡා පවත්වනවා. මේ රටේ මේ වෙනකොට ඒ කියන්නේ මම මේ කතා කරන්නේ වර්තමාන ආණ්ඩුව ගැන විතරක් නෙමෙයි. මෙතෙක් පැවති සියලු මේ රට පාලනය කරපු බලයට ආපු මිනිස්සු මේ රටේ දුප්පත් පීඩිත අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වලට කරපු විනාශ ගැන මම මේ කතා කරන්නේ. මේ යුගයේදී මේ දුක් විඳින පීඩා විඳින මිනිස්සුන්ගේ ජීවිතවලට විමුක්තියක් ලැබීම සඳහා පැහැදිලි ලෙසම දෙවියන් වහන්සේගේ දූතයා ඒ මිනිසුන්ව පීඩා කරන මහවුන්ට පහර දෙනවාමයි. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. පීඩා කරන මහවුන්ට පහර දෙනවාමයි. අද දේශපාලන බලපෑම් හරහා තමයි පොලිසිවල OICලා පවා සමහර විටපත් වෙන්නේ. මිනිස්සුන්ට යුක්තිය ඉටු වෙන්න තියෙන තැන් කවුරු හරි ග්‍රහණයට අරන් තියනවා නම් කවුරු මොනවාක්වත් ඔය ගමේ අසරණ මිනිස්සුන්ට ජනාධිපති හම්බෙන්නත් බෑ, ඇමතිවරයා හම්බෙන්නත් බෑ, മന്ത്രിවරයා හම්බෙන්නත් බෑ. ඡන්දේ කාලෙට හිඟා කන්න තමුගේ ගෙදරට ආවුත් මිසක් සාමාන්‍යයෙන් മന്ത്രി කෙනෙක්ව හම්බෙන්න මේ ගමේ ඉන්න සාමාන්‍ය කොල්ලෙකුට එහෙම ගිහිල්ලා බෑ. ඒතර එහෙම තත්වයකදී ගමේ ඉන්න අන්තිම අසරණ මිනිහාට යුක්තිය ඉල්ලගෙන සාධාරණත්වය ඉල්ලගෙන යන්න තියෙන පොලිසියට. ඒ පොලිසිය යුක්තිගරුක වෙන්න ඉඩ දෙන්නේ නැත්තම්, ඒ පොලිසිය යුක්තිගරුක වෙන්නේ නැත්තම්, එහෙම නැත්තම් උන්ට ඉඩ දෙන්නේ නැත්තම් එතනදී මේ අන්තිම පීඩා විඳින දුක් විඳින මනුස්සයාගේ ජීවිතයට එතනින් වෙන්නේ අසාධාරණයක් විනාශයක් නම් ඒ සියලු දේට විරුද්ධව දෙවියන් වහන්සේගේ මැදිහත් වීම ඉල්ලන්න අපි පැහැදිලි ලෙසම තීරණය කරන්න ඕනේ. මේ සිද්ධ වෙන බොහෝ දේ දිහා බැලුවාම මේ රටේ සිද්ධ වෙන බොහෝ දේ දිහා බැලුවාම මිනිස්සු හැටියට යමක් කමක් කරගන්න බැරි දුප්පත් අසරණ මිනිසුන්ගේ ජීවිත පුදුම විදියට පෑගෙනවා, පීඩා විඳිනවා. ඒ පීඩා විඳින මිනිස්සු එක්ක දෙවියන් වහන්සේ නැගිටිනවා. ඒ පීඩා විඳින මිනිස්සු දැනගන්න ඕනේ ඔවුන්ව පීඩා කරන මහවුන්ගෙන් හිඟා කන්නේ නැතුව නිර්භීතව ඇදහිල්ලෙන් නැගිටින්න. ඒක ඉගෙන ගන්න ඕනේ. ඉතින්
ජාකෝබ්ව මරලා පේදුරුව හිර කරලා මිනිස්සු අතර වීරයෙක් වෙන්න හදපු හෙරෝද් තමුන් දෙවියන් වහන්සේ වගේ හැසිරෙන්න ගියා. නියම කරගත් දවසක හෙරෝද් මේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී ජනතාව ඇමතුවේය. ජනයා කෑගසමින් මේ මිනිසෙකුගේ කටහඬ නොව දෙවි කෙනෙකුගේ හඬයයි කීහ. එතකොට රංගපාන්න පුළුවන් රජ්ජුරුවන්ට ඔක්කොම ඇඳගෙන අනිත් අයවත් අන්දෝල රංගපාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හෙරෝද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නොදුන් බැවින් සමිදානන් වහන්සේගේ දූතයෙක් එකණෙහිම ඔහුට පහර දුන්නේය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මලය. එච්චර අප්‍රසන්න මරණයක්. පිළිකුල් සහගත මරණයකට මේ ලස්සනට ඇඳගෙන හිටපු සිංහාසනාරූඪ වෙච්ච රජුරවන්ට හිමිකම් තිබුණේ. ඒ දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වී පැතිර ගියේය. එහෙත් දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වී පැතිර ගියේය. අපි දැන් නිර්භීත වෙන්න ඕනේ මේ රට ඇතුලේ දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියා කරන්න. ඔබ පෙරලා ගන්න එපීසවරුන්ගේ ලිපියේ 5 වෙනි පරිච්ඡේදය. එපීසවරුන්ගේ ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 9 සිට 17. එවන්නන් සමග කිසිම ගනුදෙනුවක් නොකරන්න. එවන්නන් සමග කිසිම ගනුදෙනුවක් නොකරන්න. මන්ද වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත් දැන් සමිදානන් වහන්සේ තුල ආලෝකයෙහි සිටින්නහුය. ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම් සියලු ආකාර යහපත්කමත් දමිතුකමත් සැබෑකමත්ය. සමිදානන් වහන්සේට ප්‍රියමනාප දේ කුමක්දයි විමසා බලන්න. අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවි ඒවා එලි කරන්න. සැබවින්ම ඔවුන් රහසිගතව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි. සැබවින්ම ඔවුන් රහසිගතව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි. එහෙත් ආලෝකයෙන් එළිවන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක්සේ පැහැදිලිව පෙනේ. එසේ එළිවන දේ ආලෝකයේ බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත. නිදා සිටින ඔබ අවදි වන්න, මරණයෙන් නැගිටින්න. එවිට ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ආලෝකය වනසේක. එබැවින් ඔබ ජීවත් වන පිළිවෙල ගැන ඊතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. කාලය නපුරු බැවින් ඇති හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. එබැවින් අනුවණයන් නොවි සමිදානන් වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම් ගන්න. මෙතන බොහොම පැහැදිලි ලෙසම කතා කරනවා දෙවියන් වහන්සේට අයිති මිනිස්සු හැසිරෙන්න ඕනේ කොහොමද, ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියලා. පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. එවන්නන් සමග කිසිම ගනුදෙනුවක් නොකරන්න. මන්ද වරක් ඔබ අන්ධකාරයේ සිටිය නමුත් දැන් සමිදානන් වහන්සේ තුල ආලෝකයේ සිටින්නහුය. මිනිස්සු දෙවියන් වහන්සේගේ ආලෝකය නැතුව මිනිස්සු වැරදි කරන්න පුළුවන්. මේ හෙරෝද්ලත් එක්ක රජ්ජුරුවොත් එක්ක මිනිස්සු බොහොම කිට්ටු ගනුදෙනු කරලා තියෙන්නත් පුළුවන්. දැන් මෙතන කෙලින්ම කියනවා එක සැරයක් ඔබ අන්ධකාරයේ හිටියා. එක සැරයක් ඔබ අන්ධකාරයේ ඉඳලා ඔබ ස්වාමින් වහන්සේ තුල ආලෝකයට ආවා. ස්වාමින් වහන්සේ තුල දැන් ඔබ ආලෝකයේ ඉන්නවා. එතකොට කිසිම විදියකින් අර අන්ධකාරයේ ඉන්න මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න එපායි කියලා කියනවා.
ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම් සියලු ආකාර යහපත්කමත් දමිතුකමත් සැබෑකමත්ය. සමිදානන් වහන්සේට ප්‍රියමනාපදේ කුමක්දයි විමසා බලන්න. අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී ඒවා එලි කරන්න. අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී ඒවා එලි කරන්න. සැබවින්ම ඔවුන් රහසිගතව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි. දෙවියන් වහන්සේ තුළ ඉන්න කෙනෙකුට ඔය අන්ධකාරයේ හෙරෝද්ලත් එක්ක හොරෙන් සාකච්ඡා කරන්න බෑ. කිසිම අයිතියක් නැහැ. ඒකයි කියන්නේ. බොහොම වගකීමෙන් මම කියන්නේ. දැනටත් වර්තමානයේදීත් දෙවියන් වහන්සේ තුළ ඉන්න යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ දාසෙක් එයා පියතුමෙක් වෙන්න පුළුවන්, රදගුරුතුමෙක් වෙන්න පුළුවන්, කන්‍යාශෝරයක් වෙන්න පුළුවන්. ඒ කවුද කියන එක අදාළ නැහැ. එයා මේ පණුව ගහලා මැරෙන්න ඉන්න හෙරෝද්ලත් එක්ක හොර සාකච්ඡා රහසිගතව පවත්වනවා නම් කතා කරන්න තරම් පිළිකුල්. ඒ අයගේ ජීවිත පිළිබඳව ඊ타ත්ම දරුණු භයානක අනතුරු ඇඟවීමක් ස්වාමින් වහන්සේ අපිට එළියට ගේනවා. මම මේක මේ විදිහට කියද්දි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේක මීට වඩා සරල කරලා සැහැල්ලු කරලා ලිහිල් කරලා කියන්න මට කිසිම පුළුවන් කමක් නැහැ. ඒ තරමටම දෙවියන් වහන්සේගේ දූතයා සහ අන්ධකාරයේ දූතයා අතර සටන මේ රට ඇතුලේ ඊ타ත්ම තීරණාත්මක තැනකට ඇවිල්ලා තිබෙන්නේ. එතකොට රාජ්‍යපාලකයෝ කියන අය, මේ රටේ බලය තියෙන අය, මේ ලෝකයේ ඉන්න අය සම්පූර්ණයෙන්ම මේ දෙවියන් වහන්සේගේ දරුවන් දිහාට හැරිලා තිබෙනවා. ඒ ජීවිතවලට අත තියන්න පටන් අරන් තිබෙනවා ක්‍රම දෙකකින්. එක ක්‍රමයක් තමයි ඔවුන්ට පගාව දීලා, වරප්‍රසාද දීලා, ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වලට උදව් කරලා හිටන් ඔවුන්ව තමුන්ගේ පාර්ශවයට හරව ගන්න එකක්. අනිත් එක තමයි තමුන්ගේ මර්ධනයේ හස්තය දියත් කරලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාට කරා වගේ මර්ධනය කරන එක. ඔය දෙවිදියට දෙවියන් වහන්සේගේ දරුවන්ට අත තියන්න මේ පණුව ගහලා මැරෙන්න ඉන්න හෙරෝද්ලා පටන් අරගෙන තිබෙනවා. එතනදී හෙරෝද්ලා ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒකේ විපාකය ඔවුන්ට ලැබෙනවා. ඒකට අපිට සම්බන්ධ වෙන්නවත් ඒ මැදිහත් වෙන්නවත් විදියක් නැහැ. හේතුව ඒ තරමටම පාපයේ උච්චතම තැනට ගෙහිලා මිනි උඩින් ලේ උඩින් ඔවුන් ඒ ඉරණම ළඟා කරගෙන තිබෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ තුල ඉන්න දෙවියන් වහන්සේගේ දරුවෝ, විශේෂයෙන් දේවදාසයෝ මේ වෙලාවේ රහසිගතව මේ අන්ධකාරයේ හෙරෝද්ලත් එක්ක ගනුදෙනු කිරීමේ විපාකය නම් භයානකයි. ඒ නිසා බොහොම පැහැදිලි ලෙසම මේ රටේ දුක් විඳින මිනිස්සු එදා ක්‍රිස්තුස් වහන්සේ රෝම අධිරාජ්‍යවාදීන්ගෙන් පීඩා විඳින අසරණ මිනිස්සු වෙනුවෙන් නැගිට්ටේ. ඒ නිසා අද මේ රටේ ඒ අසරණ පීඩා විඳින මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් මේ සභා නායකයෝ නැගිටින්නේ නැත්තම්, සභා නායකයෝ නැගිටින්නේ නැත්තම් පණුව ගහලා මැරෙන හෙරෝද්ට වඩා ඔබේ විපාකය ඊටාම දරුණු වෙන බව මම වගකීමෙන් කියනවා. මේ මුළු රටේම සියලුම කිතුණුවන් තමුන්ගේ අදහිල්ල තුල නැගිටින්න ඕන කාලෙ මේ. ඔබ බය වෙන්න එපා කිසි කෙනෙකුට. ඔබ දෙවියන් වහන්සේත් එක්ක කෙලින් ඉන්නවා නම් ඔබේ මයිල් ගහකට අත තියන්න මේ යක්ෂයින්ට බෑ. හැබැයි ඔබ මිය යා යුතු නම්, ඒකට දෙවියන් වහන්සේ ඉඩ හරිනවා නම් ඒක කාටවත් නවත්තන්නත් බෑ. හැබැයි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට හිඟන්න වෙන්න එපා කියලා මම සියලු ක්‍රිස්තියානිකාරයින්ගෙන්, කතෝලිකයින්ගෙන් ඉල්ලනවා.
ඔවුන්ට නායකත්ව දෙන සියලු දෙනාගෙන් දේවදාසයන්ගෙන් ඉල්ලනවා. එන්ඩේරුන්ගෙන් ඉල්ලනවා. එහෙම ඉල්ලන්න හේතුවක් තිබෙනවා. එහෙම ඉල්ලන්න හේතුවක් තිබෙනවා. මේ වෙලාවේ තමුන්ගේ පල්ලිවලට, තමුන්ගේ පදවිවලට, තමුන් ඉන්න ප්‍රදේශවලට ලැබෙන ආධාර, උදව්, වරප්‍රසාද මුල් කරගෙන දෙවියන් වහන්සේගේ නියමයට පිටින් යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒක පිළිකුල් සහගත ලෙස විනාශ වෙනවා. පිළිකුල් සහගත ලෙස විනාශ වෙනවා. මම මේ පිළිබඳ මීට වඩා කතා කරන්නේ නැහැ. නමුත් මේ වචනය නොකියා සිටීමේ පාපයෙන් මම ගැලවෙනවා මේ මොහොතේදී. හේතුව මේක ප්‍රකාශ නොකර සිටීමේ පාපය මා පිට පැමිණෙන්න ඉඩ නොදී මම ඒක ප්‍රකාශ කරනවා. මොකද ඒ තරමටම මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත විනාශයට සහ පීඩාවට පත් කරලා තියෙන ජන කොට්ටාසයක් රකින්න ඔවුන් වෙනුවෙන් කිසිම දේවදාසයෙක් ඉදිරිපත් වෙනවා නම් ඔවුන්ට දෙවියන් වහන්සේ ඉදිරිපිට ඒකට මුහුණ දෙන්න වෙන්නේ කෙසේද කියන එක පිළිබඳව මට විස්තර කරන්න වචන නැහැ. ජෝම්තුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. ජෝම් 10:10 සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිසය, සපුරාම එය ලැබෙන පිණිසය. හොරා එන්නේ හොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත් පමණයි. ඒත් මං ආවේ ඔවුන්ට ජීවනය දෙන්න. ඒක ඇති වෙනකම් දෙන්න. ඔබ හොඳට දැන් අඳුනාගත යුතුයි. හොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත් ඔබ වෙතට එන්නේ කවුද? ඔබට ජීවනය දෙන්න ඔබ වෙතට එන්නේ කවුද කියලා. 14:6 ජෝම් 14:6 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝය. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේ හඳුනන්නහුය. මෙතැන් පටන් උන්වහන්සේ හඳුනන්නහුය. උන්වහන්සේ දැක ඇතැයි වදාළසේක. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. ක්‍රිස්තුස් වහන්සේ බොහොම පැහැදිලි වචනයක් අපි ඉදිරිපිට තියෙනවා. මේ අපේ පල්ලි ගලෝ ගන්න, සභාවල් ගලෝ ගන්න, දේවදාසයන්ව පෝෂණය කරන්න මේ වෙන එකෙකුටවත් හයිය නැහැ. ඒක කරනවා නම් කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඒක කරනවා නම් කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. මට මේ පසුගිය දිනක දැන් දවස් 2-3කට කලින් ආරාධනා කරනවා ලොකු සමුළුවකට. ඒක මේ රටේ ඉන්න රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන කිතුණු සමුළුවක්ලු. ඒ සමුළුවේ ප්‍රධාන දේශනය දෙන්න මට ආරාධනා කරනවා. මම ඒ පිළිබඳව සියලු තොරතුරු මට දන්වන්නට කියලා කිව්වා. තාම කතා කරේ නැහැ ඊට පස්සේ. එතකොට මේ රටේ දේවදාසයෝ රාජ්‍ය නායකයන්ට කඩේ යන්න පටන් ගන්නවා නම් ඒකේ විනාශය ඔබ විසින්ම පවර ගන්න. ඔබ විසින්ම පවර ගන්න. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. අපි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යම් දෙයක් කරනවා නම් ඒකේ මৌলিকත්වය ගන්න මේකේ ලොකු රජවරු අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒක ස්වාමීන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස ඒක කරන්න ක්‍රමයක් තිබෙනවා. එතකොට බොහොම පැහැදිලි ලෙසම මට දෙවියන්වහන්සේගෙන් ලැබෙන වචනය මම කිසිම කෙනෙක් ඉස්සර අපිට බාල්දු කරන්නෙත් නැහැ, දුර්වල කරන්නෙත් නැහැ. මම මේක විතරයි මම විශ්වාස කරන්නේ. මම දන්නවා හොරා එන්නේ හොරකම් කරන්නයි, මරන්නයි, විනාශ කරන්නයි. ඒත් මම දන්නවා ක්‍රිස්තුස් වහන්සේ එන්නේ ඒකට නෙමෙයි, මිනිසුගේ ජීවිත ගලව ගන්න, මිනිසුන්ට ජීවනය දෙන්න, ශක්තිය දෙන්න මේ වෙලාවේ. මොකද මාර්ගයේද සත්‍යයේද ජීවනයේද උන්වහන්සේ විතරයි. උන්වහන්සේ අදාහ ගන්න අයට මේක පිළිගන්න බැරි නම් ඊටත් වැඩිය ලොකු ජීවනයක් හොයාගෙන වෙන උන් ගාවට හොරෙන් යනවා නම් ඒ පණුව ගහලා මැරෙන කොටසට උනුත් අයිති වෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ පිළිකුල් සහගත අවසානයකට ඔවුන්ගේ ජීවිත ගමන් කරනවා. ඒ තරමටම මේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිතවලට විරුද්ධව
මේ පොළවේ අසාධාරණ මිනිස්සුත් එක්ක එක්කාසු වීම පාපිෂ්ඨ නිසා. එක්කාසු වීම පාපිෂ්ඨ නිසා. 1 ජුවම් 5 11 12. 1 ජුවම් 5 11 12. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත් ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත්ය. පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත. හරි පැහැදිලි. පුත්‍රයාණන් වහන්සේව පිළිගත්තු කෙනාට ඒ ජීවනය තිබෙනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත්තු තැනැත්තාට ඒ ජීවනය නැහැ. අපේ ජීවිතවල අපිට අද ප්‍රශ්නයකට මුහුණ දෙන්න හයිය නැත්තම් මේ ඇති වෙනා තියෙන අර්බුදයට මුහුණ දෙන්න හයියක් නැත්තම් ඒක ඉදිරියට අපි දුර්වල වෙලා නම් බොහොම පැහැදිලි ලෙසම අපි තේරුම් ගත යුතුයි අපි ස්වාමින් වහන්සේගේ ජීවනය අපි තුලට ලබාගෙන නැහැ කියන එක. ඒ ස්වාමීන් වහන්සේගේ ජීවනය නැතුව මේ මොහොතේ මුහුණ දෙන්න බෑ. ජේසුව මරන්න අරගෙන යනකොට රජවරු ජීවිතය දෙන්න ඇහුවාම හොරෙන් කනට කරලා ජේසුව ඒවට එකතු වුණේ නැහැ. දැන් විලිලැජ්ජාවට කාරණාව තමයි අපේ ඉන්නේ ගොඩාක් අපේ ආගමික නායකයෝ කියන අයගේ කනට කොඳුරලා මේ දේශපාලන නායකයෝ කියන ඒවා අහගෙන ඒ අය රහසිගතව කරන සාකච්ඡා තමයි විලිලැජ්ජාව. ඒ සාකච්ඡා ඔක්කොම එලි කරනවා දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේලාගේ දන ගහනව ඇරෙන්න දේවදාසයෙකුට වෙන එකෙක් එක්ක සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. ඒ රහසිගත සාකච්ඡා කරනවා නම් ඒ දේ මුළු රටටම ඇහෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල එසේ සිදු කළ යුතුයි. ඒ රටේ ජනතාව වෙනුවෙන්. එසේ නැතිව තමුන්ගේ තනතුරු, තමුන්ගේ වරප්‍රසාද, තමුන්ගේ ලාභ ප්‍රයෝජන, තමුන්ට ලැබෙන පඳුරු පාකුඩන් නිසා යම්කිසි බැටළුවන්ට එඬේරිකත්වයක් දෙන ඕනෑම කෙනෙක් වැරදි ක්‍රියාවක් කරනවා නම් උන්වහන්සේ ඔවුන්ට පහර දෙනවා. මමම මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නෙමි කියලා උන්වහන්සේ දේව වචනය තුල කියන්නේ ඒකයි. මගේ එඬේරු මගේ බැටළුව ගැන බැලුවේ නැත්තම්, ඔවුන්ගේ තුවාල බැන්දේ නැත්තම්, ඔවුන්ගේ කඳුල අඳුනගත්තේ නැත්තම් මමම ඔවුන්ගේ තුවාල බඳිනවා, මමම ඔවුන්ගේ එඬේරා වෙනවා. මම බැටළුවන්ට එඬේරෙක් වෙනවා, මම එඬේරුන්ට පහර දෙනවා. එසකියල්ගේ පොතට ගිහිල්ලා කියවලා බලන්න මේක. දේව වචනේ කවදාවත් බොරු වෙන්නේ නැහැ. ඒක ඇදහිලිවතුන් තරයේම දැනගත යුතු සත්‍යතාවයක්. එතනදී උන්වහන්සේ තව ලොකු පොරොන්දුවක් දෙනවා. මෙතන මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනයේ මේ බලය ලැබුණොතින් කිසි කෙනෙක් තමගේ මේ පෞද්ගලික ප්‍රශ්නවලදී වැටෙන්නේ නැහැ. අර්බුදවලදී වැටෙන්නේ නැහැ. මේ මොන ව්‍යසනිකදවත් බය වෙන්නේ නැහැ. යක්කුන්ට බය වෙන්නේ නැහැ. යක්ෂ ආත්මවලට බය වෙන්නේ නැහැ. මලබිනී බැඳගෙන වැඩ කරන උන්ට බය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තුල වැඩ කරන අය. දෙවියන් වහන්සේ තුල වැඩ කරන අය. බලන්න යෙසාය 43:1-2. යෙසාය 43:1-2 පෙරලන්න. නුඹ නිර්මාණයකට මවා වදාළ සමිදානෝ මෙසේ වදාරනසේක. බලන්න මේ දෙන හැඳින්වීම. නුඹ නිර්මාණයකට මවා වදාළ සමිදානෝ මෙසේ වදාරනසේක. බිය නොවන්න, මම නුඹලා මුදා ගතිමි. නුඹලාගේ නම කියා මම හඬ ගැසීමි, නුඹලා මාගේය. නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමග සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතර වන විට ජලය නුඹලා යට නොකරන්නේය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත. ලෝක සුරක්ෂිතභාවයක්. ශුද්ධ බයිබලයේ දෙවියන්වහන්සේගේ සුරක්ෂිතභාවය පිළිබඳ තිබෙන ගැඹුරුම වචන ස්වල්පයක්. උඹව නිර්මාණය කරලා මවපු දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. බය වෙන්න එපා. උඹලගේ නම කියලා මම අඬ ගහනවා. නුඹලගේ නම කියලා මම අඬ ගහනවා. ඕකටම සම්බන්ධ කරගන්න ජෙරමියා 31:20. ජෙරමියා 31:20. ඊශ්‍රායලය
නුඹ මාගේ පුත්‍රයාය. මා ඊතා ප්‍රේම කරන දරුවාය. නුඹේ නම මා සඳහන් කරන සෑම විටම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. දැන් ඊශ්‍රායලය කියන තැනට ඔබේ නම දාගන්න. ඊශ්‍රායලය කියන තැනට ඔබේ නම යොදන්න. ඔබේ නම කියලා උන්වහන්සේ කියනවා නුඹ මාගේ පුත්‍රයාය. නුඹ මාගේ පුත්‍රයාය. මා ඊතා ප්‍රේම කරන දරුවාය. නුඹේ නම මා සඳහන් කරන සෑම විටම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. උඹේ නම කියන හැම වෙලාවෙම මම ලොකු ආදරයකින් ඔබ මතක් කරනවා. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මේ රජවරුන්ගෙන් යුක්තිය ඉටු නොවෙන, ඉන්දේරුන්ගෙන් රැකවරණය නොලැබෙන, මේ පොළොවේ පීඩාවට පත්වන පෑගෙන මිනිස්සු වෙනුවෙන් උන්වහන්සේගේ හිත කකියනවා කියලා මතක තියාගන්න. මම නුඹට නිසකව අනුකම්පා කරමි. නුඹේ නම මා සඳහන් කරන සෑම විටම. දැන් බලන්න 43 යෙසායා. නුඹලාගේ නම කියා මම හඬ ගැසීමි. නුඹලා මාගේය. ඔව් ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත් මම ඔබ විනාශ වෙන්න දෙන්නේ නැහැ. පුදුම පොරොන්දුවක් දෙනවා ස්වාමින් වහන්සේ. පුදුම පොරොන්දුවක් දෙනවා. එතකොට මම අද සියලු කිතුණුවන්ට, කතෝලිකයින් පමණක් නෙමෙයි සියලු ක්‍රිස්තියානිකාරයින්ට අද මම ආරාධනා කරන්නේ රජ්ජුරුවොත් එක්ක රහස් සම්මන්ත්‍රණ වලට නොයා, රජ්ජුරුවොත් එක්ක අන්ධකාරයේ හොර රහස් සාකච්ඡා වලට නොයා, දෙවියන් වහන්සේගේ දිවස් වචනය තුල මේ රටේ මිනිස්සුන්ට ගැලවීම දෙන්න දෙවියන් වහන්සේත් එක්ක කෙලින් හිට ගන්න උන්වහන්සේ කියනවා හොරා එන්නේ හොරකම් කරන්නයි, මරන්නයි, විනාශ කරන්නයි. හැබැයි මං ආවේ ඔබට ජීවනය දෙන්න. මාර්ගයේ සත්‍යයේ ජීවනයේ මමයි. මාව පිළිගන්න කෙනාට ජීවනය තියෙනවා. මාව පිළිගන්න නැති කෙනාට ජීවනය නැහැ. ඒ නිසා මම එකඟ වෙනවා මහත්මා ගාන්ධිතුමා කියපු විශිෂ්ට කියමනකට මේ වෙලාවේ ඉන්දියාවේ කිසිම පන්සලක්, පල්ලියක්, කෝවිලක් රජයේ ආධාර නොලැබිය යුතුයි කියලා කිව්වා. කිසිම පන්සලකට, පල්ලියකට, කෝවිලකට, ආගමික සිද්ධාස්ථානවලට රජයේ ආධාර ලැබෙනවට විරුද්ධයි කියලා ගාන්ධිතුමා ප්‍රකාශ කරුවා. ඇයි එහෙම කිව්වේ? ඒ හරහා ඒ පල්ලිවල, ඒ කෝවිල්වල, පන්සල්වල තිබෙන ස්වාධීනත්වය සහ මිනිස්සුන්ට නායකත්වය දෙන්න ඔවුන්ට තිබෙන ඒ අයිතිය ඔවුන්ගෙන් ගිලිහෙනවා. ඒක ගිලිහෙනවා. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙන්නේ නැති තැන් වලට. මතක තියාගන්න. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙන්නේ නැති තැන් වලට. ඉතිහාසයේ පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් කටයුතු කරපු, දෙවියන්වහන්සේගේ මිනිස්සුන්ව බලාගත්තේ දෙවියන් වහන්සේ. අද අපේ කිසිම ආගමික නායකයෙකුට අයිතියක් නැහැ අපි වෙනුවෙන් ගිහිල්ලා රජයෙන් හිඟා කන්න. කිසිම අයිතියක් නැහැ. ඒ පාවා දීම ඔවුන්ට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා ගාන්ධිතුමා කියපු ඒ බොහොම පැහැදිලි කියමන ලංකාවටත් වළංගු කරගන්න ඕනේ. ආගමික මධ්‍යස්ථාන, සිද්ධාස්ථාන පවත්වාගෙන යනවා නම් ඒවා මිනිස්සු බලා ගන්න ඕනේ. මිනිස්සු ඒවට සල්ලි දෙන්න ඕනේ. මිනිස්සු ඒව නඩත්තු කරන්න ඕනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒක කරන්න ඕනේ. ඒකට තමයි අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි 10න් කොටසක් වෙන් කරන්නේ. වෙන මොනවටවත් නෙමෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙස කැපවෙච්ච තැන් වෙනුවෙන්, කැපවෙච්ච මිනිස්සු වෙනුවෙන්. මම ඒ දේවල් ඔබට පුරාණ කිවිසුමේ ඉඳලා ආපු සම්ප්‍රදාය කියලා දෙන්නම් ඉදිරියේදී. ඒ නිසා මේ ආගමික නායකයෝ, විශේෂයෙන් මම කතා කරන්නේ ක්‍රිස්තියානිය ගැන. ක්‍රිස්තියානි ආගමික නායකයෝ රජයෙන් හිඟා කණ්ඩ යන එක ගැන මගේ පිළිකුල ප්‍රකාශ කරනවා, අප්‍රසාදය.
අපිට රාජ්‍ය විරෝධීන් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් රජය හිඟන්න වෙන්න ක්‍රිස්තියානිකාරයන්ට අයිතියක් නැහැ. ක්‍රිස්තියානිකාරයෝ දැනගන්න ඕනේ ඒ දේව ජනතාව දේව වචනය තුළ පෝෂණය කරලා ගොඩනගලා ඒ තුළ ඔවුන් තමුන්ගේ සභාව රකින්න තැනට ගොඩනගන්න. දෙවනාසික වචනයත් එක්ක. ඒක ලෝක හැමතැනම සිද්ධ වෙනවා. ඕන තරම් ඉන්නවා ඒ වගේ සිද්ධ වෙන තැන්. ඕන තරම් ඒ වගේ සිද්ධ වෙන තැන් තිබෙනවා රෝග රටවල් වල. අපි දකිනවා. මේ රටේ දේශපාලන හස්තයට හසු විය යුතු නැහැ. පල්ලිය, පන්සල, කෝවිල එයින් මිදෙන්න ඕනේ. මම එහෙම කියන්න හේතුව මේ රටේ දේශපාලන සංස්ථාව එච්චරටම ජරාජීර්ණයි වන වෙලා පිළිකාවක් වෙලා තියෙන්නේ. මිනිස්සු උත්තරයක් හොයාගෙන සරණක් හොයාගෙන පීඩා විඳින ගුටි කන මිනිහා යන්නේ පල්ලියට පන්සලට කෝවිලට. එතනදී උනුත් රාජ්‍ය තන්ත්‍රයත් එක්ක එකතු වෙලා මේ මිනිස්සුක පාගනවා නම් ඒ ශාපය බරපතලයි. ඒකයි මම කියන්නේ. ඒ නිසා කිසිම රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන කිසි දෙයකට යටත් නොවී හිඟන්න නොවී දෙවනාංශකින් යැපෙන පිරිසක් බවට පත් වෙන්න ඕනේ ක්‍රිස්තියානි ජනතාව. මතෙව් සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදය පෙරලන්න. මතෙව් 6:25. එයින් මම ඔබට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයේද අගනේ නොවේද? ආසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කර ගන්නට ඔබ අතරින් කවරෙකුට පුළුවන්ද? මම විවෘතව කෙලින්ම කියනවා. අපේ පල්ලි හදන්න ආණ්ඩු වෙන්න ඕනේ නැහැ. අපිට දහම් පාසල් ගොඩනැගිලි හදන්න ආණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඒ දේවල් දේව ජනතාවත් එක්ක කරන්න බැරි නම් ඒ සභා නායකයෝ දාලා යන්න ඕනේ මේවා. එතන ඔවුන්ගේ ප්‍රශ්නයක් තිබෙනවා. ක්‍රිස්තියානි ජනතාව අනිත් අයට සුභාරංචි වෙනවා මිසක් ඔවුන් හිඟන්නන් බවට පත් විය යුතු නැහැ. එයින් මම ඔබට කියමි කුමක් කමුද කුමක් බමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයේද අගනේ නොවේද? ආසේ කුරුල්ලන් දෙස බලන්න උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. ඒත් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. මෙතෙන්ට එන්න බැයි නම් සභාවට නායකත්වය දෙන්න ඔබට අයිතියක් නැහැ මම කියන්නේ. මම කියන දේ පිළිගන්න හෝ පිළි නොගන්න මම කියන දේ අහලා මට පිටිපස්සෙන් ඕන දෙයක් කියන්න ඔබට අයිතිය තියෙනවා. ඒ ඔබේ අයිතිය මේ මගේ අයිතිය. දෙවියන් වහන්සේ අනාවරණය කරන වචනය ප්‍රසාද ස්ථාපනයෙන් රාජකීය පූජක දිවැසිවරය ලැබපු අපිට කියන්න තියෙන අයිතිය පාවිච්චි කිරීම පමණයි මම කරන්නේ. ඒ අයිතිය පාවිච්චි කිරීමට විරුද්ධව ඕන කෙනෙකුට ඕන දෙයක් හිතන්න පුළුවන්. එසේ හිතුවාය කියලා මේක ප්‍රකාශ නොකර සිටින්න බෑ. උන්වහන්සේ කියනවා ඔබ කියන දේ ඇහුවත් නැතත් ඔබ දිගටම කියන්න. කලටත් අකලටත් කියන්න කියලා කියනවා. ඒක නිසායි මම මේක කියන්නේ. ඒක නවත්තන්න නැතුව මම කියනවා. ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමකටද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් නුවද මේ මල් වලින් එකක්සේ සැරසී නොසිටියේ යයි මම ඔබට කියමි. දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව සරසන තරම් ලස්සනට රජුරවන්ට සරසෙන්න බෑ කියලායි කියන්නේ. ඇදහිල්ල හීන තැනැත්තෙනි. රාජ්‍ය අනුග්‍රහය හිඟා කන සියලු ක්‍රිස්තියානිකාරයින්ට මම මේ කියන්නේ. ඇදහිල්ල හීන තැනැත්තෙනි. අද තිබී හෙට උදුනේ දැවී යන කෙතේ තනකොළ දෙවියන් වහන්සේසේ සරසන සේක් නම් ඊට කොපමණ වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසරසන සේක්ද? එයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කරදර නොවන්න. විජාතීන් සෑම විටම සොයන්නේත් මේවාමය. ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ මේවා ඔබට ඕනෑ බව දන්නාසේක. ඒත් පළමුවට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න. මේ කෙතේ මානෙල් කියලා කියන්නේ අපි මේ ලංකාවේ මේ විලේ පිපෙන දකින්න මානෙල් මල නෙමෙයි. ඒකත් ඔබ දැනගන්න ඕනේ.
ඔය මේක සඳහන් වෙන මානෙල් මල කියන්නේ ඔය නියරවල් දිගේ හැදෙන ලූණු ගහ වගේ පොඩි ගහක්. ඒක ඔය නිදිකුම්බ මල වගේ ලස්සන පුංචි මලක් පිපෙනවා. එතකොට ඒක උදේ පිපිලා හවස පර වෙනවා. ඒ හවස පර වුණාම මේ ගොවියෝ එහෙම ඒවා කඩාගෙන ගිහලා අපි ඔය ලිපවුලවන්න පොල් කොළ දානවා වගේ ඒක ලිපවුලවන්න පාවිච්චි කරනවා. එච්චර తాවකාලිකයි. අද තිබී හෙට උදුනේ දැවී යන කෙතේ තනකොළ එහෙමයි කියන්නේ. අද තිබී හෙට උදුනේ දැවී යන කෙතේ තනකොළ දෙවියන් වහන්සේ එසේ සරසනසේක් නම් ඊට කොපමණ වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසරසනසේක්ද? ඔබට ලස්සන දෙන්නේ, ඔබට කන්න දෙන්නේ, ඔබේ පල්ලි හදන්නේ, ඔබේ පදවිය බලාගන්නේ, පදවිය සෙනගම බලාගන්නේ, ඔබේ සභාව රකින්නේ, ඔබේ සභාවේ අවශ්‍යතා ඉටු කරන්නේ රාජ්‍ය නායකයෝ නෙමෙයි දෙවියන් වහන්සේ. එතෙන්ට එන්න බැයි නම් දාලා යන්න. එතෙන්ට එන්න බැයි නම් දාලා යන්න. මිනිසුන්ට බොරු කරන්නේ නැතුව එඬේරු හැටියට. මේ කාලේ දෙවියන් වහන්සේගේ දාසයින්ට එඬේරුන්ට කිසිම විදිහකින් රිලැක්ස් කරන්න බෑ. රිලැක්ස් කරන්න බෑ. ඔවුන්ට ප්‍රභූන් එක්ක රාජ්‍ය නායකයොත් එක්ක ප්‍රිය සංഭാෂණ වලට යන්න බෑ. ඔවුන් දැන් දෙවියන් වහන්සේගේ ජනතාව සමග සිටගත යුතුයි. දෙවියන් වහන්සේ ඉදිරිපිට දන ගැසිය යුතුයි. එසේ නොකරන සියලු දෙනා මේ හෙට අනිද්දා පණුව ගහලා මැරෙන්න ඉන්න හෙරෝද් දෙක එකතු වෙනවද කියලා කල්පනා කරලා බලන්න. එච්චරයි මම ඔබට කියන්නේ. එච්චරයි මම ඔබට කියන්නේ. මම නැවතත් ඔබව කැඳවගෙන යනවා මේ ගීතිකාවට. එමි ජේසු සොයා ඔබේ වත දැක ගන්න දෙනෙතින් මගේ. ඔබ නැති ජීවිතේ හඳ නැති රෑ වගේ. දෙවියන් වහන්සේගේ මූණ දකින ජීවිතයක් අපිට ඕනේ. ජේසුව දකින ජීවිතයක් අපිට ඕනේ. වෙන කිසිම තැනක අපිට රැඳෙන්නට බෑ. වෙන කිසිම තැනක අපිට රැඳෙන්නට බෑ. මේක දෙවියන් වහන්සේගේ දිවැසි වචනයක්. ඒ වචනයට හිනාවීම හෝ ඒ වචනයට ගෞරව කිරීම ඔබ සතුයි. ඒ ඔබ බාර ගන්න පිළිවෙල අනුව එහි ප්‍රතිඵලය ඔබට අයිති. අපි මේ යාඥාවකින් මේ ගීතිකාවට මොහොතක් සම්බන්ධ වෙමු. එමි ජේසු සොයා ඔබේ වත දැක ගන්න දෙනෙතින් මගේ මේ. එමි ජේසු සොයා ඔබේ වත දැක ගන්න දෙනෙතින් මගේ මේ. ඔබ නැති ජීවිතේ හඳ නැති රෑ වගේ. ඔබ නැති ජීවිතේ හඳ නැති රෑ වගේ. පායන් අඳුරේ දිලී. එමි ජේසු සොයා ඔබේ වත දැක ගන්න දෙනෙතින් මගේ මේ. ඇයිදින්නේ මාදැන් සොයමින් ඔබ කොහෙදැයි වැඩ ඉන්න දිවමන් රජින්දෝ. ඇවිදින්නේ මාදැන් සොයමින් ඔබ කොහෙදැයි වැඩ ඉන්න දිවමන් රජින්දෝ. වදන් ඇසෙන්නේ සිත සැනසූ අතීතේ. වදන් ඇසෙන්නේ සිත සැනසූ අතීතේ. යදින්න සමිදේ යලි සෙනෙහේ ඔබේ. මම හිනහෙන්නේ ඔබගේ තුරුල්ලේ.
සිත සැනසෙන්නේ සතුටින් නිරැල්ලේ ඇදහිල්ල නැතිවූදා වැලපෙන්න සිදුවේවි තනිවේවි අඳුරේ හඬාවී ඇදහිල්ල නැතිවූදා වැලපෙන්න සිදුවේවි තනිවේවි අඳුරේ හඬාවී වඩින්න සමිඳේමා හදෙහි රජුන් වී වඩින්න සමිඳේමා හදෙහි රජුන් වී හඬන්න තනිවී හද කඳුලේ ගිලී මම හිනහෙන්නේ ඔබගේ තුරුල්ලේ සිත සැනසෙන්නේ සතුටින් නිරැල්ලේ එමි ජේසූ සොයා ඔබේ වත දැකගන්න දෙනෙතින් මගේ මේ එමි ජේසූ සොයා ඔබේ මත දැක ගන්න දෙනිතින් මගේ මේ ඔබ නැති ජීවිතේ හඳ නැති රෑ වගේ ඔබ නැති ජීවිතේ හඳ නැති රෑ වගේ පායන්න අඳුරේ දිලී එමි ජේසූ සොයා ඔබේ වත දැක ගන්න දෙනිතින් මගේ මේ ඔබ නොදුටු සමිදානෝ දහම් පහන අප සංඝය මගින් කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් පවත්වනු ලබන කිතුුණු සහ ගීත වැඩසටහන් වෙනුවෙන් ආදරණීය අපේ YouTube චැනලය ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. ජේසුනී